මේ 2020 ගාන මේ 2020 ගානේ පළවෙනිම කොටස තමයි කරන්නේ මේ. එතකොට ඒක මේ අර ISLM curve වල තියෙන ප්‍රශ්නයක් ඇසුරෙන් තමයි අර මේ සමතුලිතය හොයලා පොලි අනුපාතිකයේ අර මේ y එක ජාතික ආදායම y එක හොයලා පොලි අනුපාතිකයේ හොයලා මේ අර මල්ටිප්ලයිස් හොයලා මේ එහෙම තමයි මේ ගන්න තියෙන. මේකට ලකුණු මේ 25ක් දෙනවා මේ. එතකොට මේ තියෙන ගාන අපිට මුලින්ම කියන්නේ මේකේ මේ calculation the equilibrium level in national income and interest rate. ඒ කියන්නේ මේ y එකයි i එකයි හොයන්න කියලා තමයි අපිට මුලින්ම කියන්නේ. අපිට මේ දීලා තියෙනවා විස්තර c දීලා තියෙනවා 380 ධන 0.6යි yd i දීලා තියෙනවා. මේක මේ ෆෝස් සෙක්ටර් ආර්ථිකයක්. ඒ කියන්නේ විවෘත ආර්ථිකයක්. මේ කියන්නේ ආනයන අපනයන කරනවා. මේ අපනයන 250යි ආනයන දීලා තියෙනවා 0.1යි y කියලා. කියන්නේ මේක ෆෝස් සෙක්ටර් ආර්ථිකයක් විවෘත ආර්ථිකයක් වෙන හින්දා. එතකොට මුලින්ම මේක අපිට කරන්න තියෙන්නේ මේ national income එකයි interest rate එකයි හොයන එක. එතකොට අපි මුලින්ම මේ IS curve එකයි මේ IS මේ equation එකයි මේ LM equation එක හොයාගෙන ඒ දෙක සමාන කරලා අපිට මේ i හොයාගෙන අපිට y හොයාගන්න පුළුවන්. මේ අපි යන ගාන කරමු. එතකොට මේ අපිට විස්තර ටික දීලා තිනවා. මුලින්ම අපි AE හොයාගමු. E සමානයි. එතකොට මේක පොසෙක්ට ආර්ථිකයක් හින්දා C ධන I ධන G ධන NX NX වෙනවා. එතකොට AE අපිට හොයාගන්න පුළුවන්. C දීලා තියෙනවා අපි දන්නවා 380යි ධන 0.6යි yd කියලා. C දාගමු අපි 380යි ධන 0.6යි yd කියලා තියෙනවා. ධන i දීලා තියෙනවා 1096යි ඍණ 124යි i කියලා. g දීලා තියෙනවා අපිට 1332යි කියලා. එතකොට මේකේ අපි nx එක ගන්න ඕනේ. nx අපි හොයාගන්නේ x එක. ඒ කියන්නේ අපනයන වලින් ආනයන අඩු කරලා. අපනයන අපිට දීලා තියෙනවා 250යි x එක. ඒකෙන් අඩු කරනවා ආනයන 0.1යි y. එතකොට මේ තියෙන්නේ AE සමානයි C ධන I ධන G ධන NX කියලා අපි ඒ ආකෘතියට මේ ආදේශ කරගත්තාට පස්සේ මේක තමයි ලියවෙන්නේ. එතකොට මේකේ අපි මේ කරන්න ඕනේ දැන් මෙතන ටැක්ස් ගලපන එක. ටැක්ස් ගැලපීම කරන්න ඕනේ. බදු ගැලපීම කරන්න. බදු සහ මේ සංක්‍රාම ගැලපීම කරන්න ඕනේ මේ YD වෙනුවට. හරිද? මොකද දැන් මේ අපි දැන් ආදායමෙන් අපි බදු ගෙවීමක් කරනවානේ. බදු ගෙවීම ටික අඩු කිරීමක් කළා මේ අපිට ලැබෙන සංක්‍රාම ටික එකතු කරලා තමයි අපි මේ පරිභෝජන ශ්‍රිතේ මේ හදා ගැනීමක් කරන්න ඕනේ. ඒතකොට මෙතන YD හොයන්න නම් අපි මේ බදුයි සංක්‍රාමයි මෙතනට ආදේශ කිරීමක් කරන්න ඕනේ. 380 ධන 0.6යි yd වෙනුවට අපි දාගන්නවා y ඍණ අපිට දාගන්න පුළුවන් බදු ශ්‍රිතේ. එතකොට මෙතන බදු ශ්‍රිතේ අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපිට දීලා තියෙනවා tx එක 160යි ධන 0.2යි කියලා. එතකොට 160යි ධන 0.2යි y කියලා අපිට දාගන්න පුළුවන්. සංක්‍රාම අපිට දීලා තියෙනවා tr 230යි කියලා. සංක්‍රාම අපිට ගානේ දීලා තියෙනවා tr 230යි කියලා. ඊට පස්සේ අපි අනිත් එක හැමෝම ලියාගෙන යන්න තියෙනවා. i එක හැමෝම 1096යි ඍණ 124යි i කියලා දාගන්නවා. g එක දාගන්න පුළුවන් 1332යි කියලා. ns එක අපිට ආනයන ශ්‍රිතය දාගන්න මේ nx ශ්‍රිතය දාගන්න පුළුවන්. ශුද්ධාපනයන ශ්‍රිතය 250යි ඍණ 0.1යි y කියලා. ඊට පස්සේ මේක අපිට තුලනය කිරීමක් කරන්න පුළුවන්. තුලනය කළා අපිට AE අපිට හොයාගන්න පුළුවන්. AE සමානයි මුලින්ම මේ මෙතන තුලන් මේ ගුණ කිරීම කරද්දි 380 ධන 0.6න් එකපාරම මේ සමී මේ වරහන ඇතුලේ තියෙන ගාන වැඩි කරන්න බෑ. මොකද මේ මෙතන ඍණ තියෙන හින්දා
එතකොට අපි මේ මෙතනට ආදේශ කර ගැනීමක් කරන්න ඕනේ. ඒ හින්දා ඒ කියන්නේ ඍණ ලකුණෙන් අපි වරහන වැඩි කරලා ගන්න ඕනේ. එතකොට y ඍණ එතකොට මෙතන තියෙන ඍණ ලකුණෙන් මේ 160 වැඩි වුණාට පස්සේ ඍණයි ධනයි ඍණ. එතකොට ඍණ 160යි. එතකොට මෙතන තියෙන මේ ඍණ ලකුණෙන් මේ ධන 0.2 වැඩි වුණාම ඍණ 0.2යි. ඍණ 0.2යි y ධන 230යි. ධන 230යි. ඊට පස්සේ අපිට පුළුවන් මේ 0.6න් මේ සම්පූර්ණ වරහන වැඩි කරන්න. 1096යි ඍණ 124යි i ධන 1332යි ධන 250 ඍණ 0.1යි y කියලා අපිට දාගන්න පුළුවන්. එතකොට a සමානයි 380 ධන මේකෙන් වැඩි කරලා අපිට ගන්න පුළුවන් මේ 0.6න් මේ y ඍණ 160 ඍණ 0.2යි y ධන 230 කියන වරහන වැඩි කරන්න පුළුවන්. එතකොට 0.6 y කින් වැඩි වුණාම 0.6යි y වෙනවා. 0.6යි y වෙනවා. 0.6 වැඩි කිරීම 160 කියලා කියන්නේ ආන්සර් එක අපිට ගන්න පුළුවන් 96යි කියලා. ආන්සර් එක ගන්න පුළුවන් 96යි කියලා. 0.6න් 0.2යි y වැඩි වුණාම ආන්සර් එක එනවා 0.12යි y කියලා. 0.12යි y කියලා. 0.6 230න් වැඩි කරාට පස්සේ අපිට ගන්න පුළුවන් 138යි කියලා. 138යි කියලා ගන්න පුළුවන්. ඊපස්සේ ආන්සර් එක දාන්න 1096යි ඍණ 124යි i ධන 1332යි ධන 250 ඍණ 0.1යි y කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන a අපිට මෙතන a බිඳුවට එන සෙට් එක එක ගාවට ගන්න පුළුවන්. එතකොට 380 ඍණ 96 කියන්නේ ස්වාධීන වියදම් වගේ සෙට් එක අපිට එක ළඟට ගන්න පුළුවන්. 96 ධන 138 ධන 1096 ධන 1332 ධන 250 මේ ටිකට අපි මේ ඔක්කොම අපිට කියන්න පුළුවන් මේ ගත්ත ටිකට a බිඳුව කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියා ගන්නවා 0.5යි y ඍණ 0.12යි y 0.12යි y ඍණ 124යි i එක අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට සුරු කරලා අපිට ගන්න පුළුවන් a සමානයි a වලට ආන්සර් එක ගන්න පුළුවන් 3100යි ධන 0.6යි 4යි y ඍණ 124යි i කියලා අපිට අපේ a අපිට හොයාගන්න පුළුවන් 3100යි sorry 0.38යි 0.38යි y ඍණ 124යි i කියලා අපිට ගොඩනගා ගන්න පුළුවන්. හරිද? අපේ a හැදෙන්නේ අන්න ඔය විදියට. a ගොඩනගා ගන්න පුළුවන්. a සමානයි 3100යි ධන 0.38යි y ඍණ 121යි i කියලා අපිට හදා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන y තනි කර ගන්න ඕනේ. ඒ හින්දා y සමානයි a වලට සමාන කරන්න පුළුවන්. එතකොට y ගන්න ඕනේ 3100යි ධන 0.38යි y ඍණ 124යි i ගන්න පුළුවන්. ඊපස්සේ y මේ 0.38යි y කියන එක එහා පැත්තට අරගෙන යනවා. එතකොට 0යි ඍණ 0.38යි y කියලා අපිට ගන්න පුළුවන් සමානයි 3100යි ඍණ 124යි i කියලා ගන්න පුළුවන්. එතකොට මේ y
එතකොට මෙතන මේ y කියලා කියන්නේ මෙතන 1යි කියන්නේ මෙතන y කියන්නේ 1යි. එතකොට 1න් 0.38ක් ගියාම අපිට එනවා 0.62 කියලා 0.62යි y කියලා එනවා සමානයි 3100යි ඍණ 124යි i කියලා ගන්න පුළුවන්. එතකොට මේ සේරම 0.62න් බෙදන්න ඕනේ y තනි කරගන්න ඕනේ. හින්දා 0.62න් බෙදන්න ඕනේ. එතකොට 0.62න් බෙදුවාම අපිට මෙතන y තනි වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් y සමානයි 5000යි ඍණ 200යි i කියලා. අපිට 5000යි ඍණ 200යි i කියලා ආන්සර් එක ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ මේ අපි හොයාගත්තේ අපේ IS equation එක. එතකොට මේ IS සමාන LM කරලානේ අපි දැන් මෙතන මේ ජාතික ඒ කියන්නේ y එකයි පොලි ආදායමයි පොලි අනුපාතිකය හොයන්න යන්නේ. මේ තියෙන්නේ IS මේ equation එක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි LM equation එක හොයාගෙන මේ ආපු IS equation එකයි LM equation එකයි සමාන කරලා අපිට හොයාගන්න පුළුවන් පොලි අනුපාතිකය. එතන එන පොලි අනුපාතිකය මේ එන IS සූත්‍රයේ equation එකට හරි LM සූත්‍රයේ equation එකට හරි එන interest rate එක මේ I වෙනුවට interest rate එක ආදේශ කරලා අපිට පුළුවන් මේ y හොයාගන්න ජාතික ආදායම හොයාගන්න. හරිද? එතකොට දැන් අපි හොයාගත්ත IS curve එකට අනුව එන්නේ කීයද කියලා. ඊට පස්සේ අපි මේ IS equation එක හොයාගත්තා. ඊට පස්සේ අපි LM equation එක හොයාගනිමු. LM equation එක හොයාගන්න. LM equation එක හොයන්නේ MD MS ට සමාන කළා. මුදල් ඉල්ලුම මුදල් සැපයීමට සමාන කරලා තමයි අපි හොයාගන්නේ. එතකොට මේ ගානේ අපිට දීලා තියෙනවා මෙතෙන් MS දීලා තියෙනවා 44100යි කියලා. අපිට price level එක දීලා තියෙනවා. මොකද අපි real money supply එක හොයන්නේ nominal money supply එක බෙදීම මේ මිල මට්ටම P. ඒ කියන්නේ 44100 15න් බෙදුවාම තමයි අපිට real money supply එක එන්නේ. ඒන ආන්සර් එක තමයි අපි සමාන කරන්න ඕනේ. මේ තියෙන්නේ අපේ MD සමීකරණය මේ හදාගන්න අවශ්‍ය තොරතුරු දෙක මේ තියෙන්නේ MTR එකයි transaction of demand of money එකයි MSP එකයි මේ දීලා තියෙන්නේ 630යි ඍණ 0.6යි y කියලා. එතකොට අපිට මේ ගොඩනගා ගන්න පුළුවන් අපේ MD සූත්‍රය. හරිද? MD සූත්‍රය ගොඩනගා ගන්න පුළුවන් 630යි ඍණ 0.6යි y කියලා. MS එක අපිට හදා ගන්න පුළුවන් 44115න් බෙදලා. ඒ කියන්නේ nominal money supply එක මිල මට්ටමින් බෙදුවාට පස්සේ අපිට ගන්න පුළුවන් real money supply එක කීයද කියලා. එතකොට MD MS ට සමාන කරලා අපිට හොයාගන්න පුළුවන් අපේ LM equation එක මොකක්ද කියලා. නේද? අපි LM equation එක හොයාගමු MD MS ට සමාන කරලා. MD සමානයි MS. එතකොට MD එක මම කිව්වා 600 30යි එනම් 0.6යි y ඍණ 630යි i 630යි i. මේ තියෙන්නේ MD සූත්‍රය. MS එක හොයන්නේ අර real money supply එක. ඒ කියන්නේ මේ nominal money supply එක 44100 බෙදන්න ඕනේ අපේ මේ P මිල මට්ටමේ. එතකොට 44100 බෙදන්න ඕනේ 15. 15 කියලා කියන්නේ අපේ මිල මට්ටම. හරිද? 15න් බෙදන්න ඕනේ. මේක 15න් බෙදුවාම අපිට හොයාගන්න පුළුවන් real money supply එක කීයද කියලා. 15. එතකොට 15න් බෙදුවාම අපිට ආන්සර් එක ගන්න පුළුවන්. එතන මෙහෙමයි 0.6යි y ඍණ 630යි i සමානයි 15න් 44115න් බෙදුවාට පස්සේ අපිට එන උත්තරේ 2940. 2940ක් ගන්න පුළුවන්. එතකොට අපි මෙතනත් කරන්න ඕනේ y තනි කරගන්න එක. එහෙනම් අපි මොකද කරන්නේ? මේ ඍණ 630යි i එක එහා පැත්තට අරගෙන යනවා. එතකොට 0.6යි y සමානයි 2940යි ධන 630යි i. ඍණ 630යි මේ පැත්තට ආවම ධන 630යි වෙනවා. එතකොට දෙපැත්ත මේ ඔක්කොම y තනි කරගන්න ඕන හින්දා ඔක්කොම 0.6න් බෙදනවා. එතකොට 0.6න් බෙදුවහම අපිට ආන්සර් එක එනවා
4900යි ධන 4900යි ධන 1050යි i කියලා 4900යි ධන 1050යි i කියලා අපිට ආන්සර් එක ගන්න පුළුවන් 1050යි i කියලා අපිට ආන්සර් එක ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ LM ඉක්වේෂන් එක හරිද මේ තියෙන්නේ මේ අපි හොයාගත්තේ අපේ IS ඉක්වේෂන් එක මේ තියෙන්නේ අපේ LM ඉක්වේෂන් එක එහෙනම් අපිට මේ IS ඉක්වේෂන් එකයි මෙතන අපි හොයාගත්තේ LM ඉක්වේෂන් එකයි සමාන කරලා අපිට හොයාගන්න පුළුවන් ඉන්ට්‍රස්ට් රේට් එක කීයද කියලා මේ ආර්ථිකයේ ඉන්ට්‍රස්ට් රේට් එක කීයද කියලා. එතනින් හොයාගන්න ඉන්ට්‍රස්ට් රේට් එක මේ මේ LM එකට හරි IS එකට හරි ආදේශ කරලා අපිට හොයාගන්න පුළුවන් y කීයද කියලා. එහෙනම් අපි මේ ආදේශ කරමු IS සමානයි LM. එතකොට මෙතන අපිට IS ගන්න පුළුවන් 5000යි ඍණ 200යි i කියලා අපිට LM එක ගන්න පුළුවන් 4900යි ධන 1050යි i කියලා 1050යි i කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ දෙක සමාන කරලා අපිට දැන් හොයාගන්න පුළුවන් අපේ i කීයක් එනවද කියලා. එතකොට මෙතන 4900 ධන 4900 මේ පැත්තට ආපුවාම ඍණ 4900ක් එනවා. එතකොට මෙතන 100ක් එනවා. සමානයි මේ පැත්ත ඍණ 200යි එහා පැත්තට ගියාම 1250යි i වෙනවා. එතකොට දෙපැත්තම 1250න් බෙදන්න ඕනේ i තනි කරගන්න. එතකොට අපිට i වලට උත්තරේ ගන්න පුළුවන් 0.08යි කියලා. i වලට ආන්සර් එක ගන්න පුළුවන් 0.08යි කියලා i වලට ආන්සර් එක ගන්න පුළුවන්. i 0.08යි. හරිද? එතකොට මේ ආපු i තියෙනවනේ මේ ආපු i එක මේ තමයි අපේ මේ ඉන්ට්‍රස්ට් රේට් එක i එක. එතකොට මේ ආපු i එක මේ තියෙන අපේ IS ඉක්වේෂන් එකට හරි LM ඉක්වේෂන් එකට හරි ආදේශ කරලා අපිට හොයාගන්න පුළුවන් y කීයද කියලා. අපි 4900 අපි දෙකටම උන්න ආදේශ කරලා බලමු. 4900යි ධන 1050යි i එකට i වෙනුවට ආදේශ කරන්න ඕනේ. i වෙනුවට ආදේශ කරන්න ඕනේ මෙතන ආපු 0.08. මේක මේ 100ට හරවල කරන්න යන්න එපා. ඒ කියන්නේ 100% විදිහට ගන්න යන්න එපා. මේන ආන්සර් එකම තමයි මේ ආදේශ කරන්න ඕනේ. 1050යි වැඩි කිරීම 0.08. එතකොට අපිට ආන්සර් එක ගන්න පුළුවන් 4984යි කියලා. 4984යි. එතකොට අපේ y එනවා අපිට y හොයාගන්න පුළුවන් අපේ y එක අපිට හොයාගන්න පුළුවන් 4984යි කියලා. 4984යි කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මේ ආදේශ කරේ අපි මේ LM ඉක්වේෂන් එකට අපිට ඕන IS ඉක්වේෂන් එකට ආදේශ කළාත් මේකම ආදේශ මේ හොයාගන්න පුළුවන්. හරිද? IS ඉක්වේෂන් එකට ආදේශ කළා මේ ආන්සර් එකම අපිට ගන්න පුළුවන්. අපි ඒකටත් කරලා බලමු ආන්සර් එක එනවද කියලා. ඒ කියන්නේ මෙන්න මේ IS ඉක්වේෂන් එකට දාලත් අපිට මේ 4984 ගන්න පුළුවන්. ඒ කියන්නේ y සමානයි 5000 ඍණ 200යි i. ඕකේ i වෙනුවට අපි ආදේශ කරන්න ඕනේ 0.08. 5000 200 වැඩි කිරීම 0.08. එතකොට අපිට y වලට ආන්සර් ගන්න පුළුවන් 4984යි කියලා. y වලට ආන්සර් ගෙනවා y සමානයි 4984යි කියලා. හරිද? ඔය තමයි එතකොට මේ අපි හොයාගත්ත මේ අපේ මේ තියෙන අපේ ඉන්ට්‍රස්ට් රේට් එක කීයද කියලා මේ තියෙන y 4984 අපේ මේ ආදායම් මට්ටම කීයද කියලා මේ විදිහට තමයි හොයන්නේ. ඊට පස්සේ මේ ගානේ අපිට කියන්නේ මේ මල්ටිප්ලයිස් හොයන්න කියන්නේ. ගුණක හොයන්න කියලා. find the මේ අනේ ඊට පස්සේ අපිට කියනවා find the value of consumption, investment and money demand the equilibrium. ඒ කියන්නේ මේ මෙතන කියන්නේ සමතුලිතයේදී පාරිභෝජනය කීයද ආයෝජනය කීයද money demand එක කීයද කියලා අපිට ගණනය කරන්න කියනවා. පාරිභෝජනය ආයෝජනය money demand එක කීයද කියලා ගණනය කිරීමක් කරන්න වෙනවා. එතකොට අපිට පාරිභෝජන ශ්‍රිතයටයි ඉන්වෙස්ට්මන්ට් ශ්‍රිතයටයි money demand ශ්‍රිතයටයි අපි හොයාගත්ත ආදායම් හරි පොලි අනුපාත හරි ආදේශ කරලා ඒ වෙලාවේදී පරිභෝජනය කීයද ආයෝජනය කීයද මුදල් ඉල්ලුම කීයද කියලා හොයන්න තමයි තියෙන්නේ. අපි ඒක කරමු.
මේක මම මකනවා. මේක මකන්නද මම? හරි මකන්න. හරි. ඒක නේද? එතකොට දැන් මෙතන මේ අපි දැන් හොයාගන්න බෑ. දැන් අපි දන්නවා අපිට y හොයාගත්ත අපි y සමානයි 4984යි කියලා. i එක අපි හොයාගත්තා 0.08යි කියලා. දැන් අපිට අහන්නේ මෙන්න මේ සමතුලිතයේදී අපේ පාරිභෝජනය කීයද ආයෝජනය කීයද මුදල් ඉල්ලුම කීයද කියලා. එහෙනම් අපි c හොයන්න ඕනේ. c හොයන්න ඕනේ අපි c කීයද කියලා. එතකොට c සමානයි අපිට සූත්‍රය දීලා තියෙනවා 380යි ධන 0.6යි yd කියලා. 0.6යි yd කියලා. 6යි yd කියලා අපි ළඟ තියෙනවා. දැන් අපිට මෙතනට yd නේ තියෙන්නේ. අපි ගාව තියෙන්නේ y. එතකොට අපිට මෙතනට ආදේශ කරන්න බෑ. මේ y මෙතනට yd වෙනුවට ආදේශ කරන්න බෑ. එහෙනම් මොකද අපි මෙතනට බදු කැලපීමක් ටැක්ස් එක ගලපන්න ඕනේ. එහෙනම් c සමානයි 380 ධන 0.6යි කරහන්න ඇතුලේ y ඍණ මෙතනට බදු එකයි සංක්‍රාමක එකයි ගැලපීමක් කරන්න ඕනේ. y ඍණ අපේ බදු ශ්‍රේණිය අපි දන්නවා 160යි ධන 160යි ධන 0.2යි y කියලා ධන සංක්‍රාම තිබ්බ 230. සංක්‍රාම තිබ්බ 230. එතකොට අපිට මේක ගුණ කරලා සුළු කරලා අපිට ආන්සර් එක ගන්න පුළුවන් c වලට c සමානයි අපිට ආන්සර් එක ගන්න පුළුවන් c සමානයි මේ සමීකරණය සුළු කරලා ගන්න පුළුවන් c සමානයි 422යි ධන 0.48යි y කියලා මේ සුළු කරාට පස්සේ අපිට c ගන්න. දැන් අපිට y ආවනේ. එතකොට අපිට කරන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙන y වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 4984. එතකොට 422යි c වෙනුවට ආදේශ කරන්න පුළුවන් c සමානයි i වෙනුවට y වෙනුවට ආදේශ කරන්න පුළුවන් 422යි ධන 0.48යි y වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 4984 4984 ආදේශ කරාම අපිට c සමානයි ආන්සර් එක ගන්න පුළුවන් 2814.32 කියලා. 2814.32 කියලා අපිට ආන්සර් එක ගන්න පුළුවන්. මේ තියෙන්නේ සමතුලිතයේදී. ඒ කියන්නේ y 4984 වෙද්දි අපේ පාරිභෝජන මට්ටම. හරිද? අපේ පාරිභෝජන මට්ටම. ඊට පස්සේ අපිට මෙතනදී කිව්වා අපේ i එක හොයන්න කියලා. i හොයන්න කියලා කිව්වා. එතකොට i සූත්‍රය අපි දන්නවා. අපි ළඟ තියෙනවා 1096යි 1096යි ඍණ 124යි i කියලා තියෙනවා. එතකොට මෙතන i වෙනුවට අපේ පොලි අනුපාතිකය අපි ආදේශ කරනවා. කියන්නේ අපි ඉන්ට්‍රස්ට් රේට් එක හොයාගත්තානේ 0.08යි කියලා. එහෙනම් අන්නේ 0.08 මේ i වෙනුවට ආදේශ කිරීමක් කරන්න. එතකොට i සමානයි 1096යි ඍණ 124යි i වෙනුවට ආදේශ කරනවා 0.08. එතකොට අපිට i වලට ආන්සර් ගන්න පුළුවන් i සමානයි 1086.08යි කියලා. 1086.08යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට කිව්වේ MD එක මනි ඩිමාන්ඩ් එක කීයද කියලා හොයන්න කියලා. මනි ඩිමාන්ඩ් එක හොයන්න. මනි ඩිමාන්ඩ් එක හොයද්දී අපි දන්නවා මනි ඩිමාන්ඩ් එක හොයද්දී මනි ඩිමාන්ඩ් සූත්‍රය වෙන්නේ KY ඍණ HI. KY ඍණ HI. හරිද? KY ඍණ HI. එතකොට MD සමානයි KY කියලා කියන්නේ අර 0.6යි y. හරිද? 0.6යි y කියන එක තමයි KI කියලා කියන්නේ. HI කියලා කියන්නේ අපේ 630යි i කියන එක. 630යි i කියන එක. හරිද? 630. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රයේ මේ අපි හොයාගත්ත මේ අපිට දීලා තියෙන සූත්‍රයේ KY කියලා කියන්නේ මෙන්න මේක. transaction and මෙන්න මේක තමයි KI කියලා කියන්නේ. KY කියලා කියන්නේ මේ තියෙන්නේ අපේ HI එක 630යි. 630 කියලා කියන්නේ H I දානවා interest rate එක. එතකොට මේ interest rate එක මේ I වෙනුවට අපි ආදේශ කරන්න ඕනේ අර අපි හොයාගත්ත 0.08. 0.08
අපි හොයාගන්න ඕනේ y වෙනුවට එතන ආදේශ කරනවා අපි හොයාගත්ත 4984. මෙතන y වෙනුවට ආදේශ කරනවා මේ තියෙන 4984. i වෙනුවට ආදේශ කරනවා 0.08. එතකොට අපිට ගන්න පුළුවන් සමතුලිතයේදී අපේ මුදල් ඉල්ලුම කීයද කියලා MD කීයද කියලා. හරිද? MD සමානයි. එතකොට 0.6යි y වෙනුවට ආදේශ කරනවා 4984 ඍණ 630යි මල්ටිප්ලයි කරනවා 0.08. අපිට එතකොට ආන්සර් එක ගන්න පුළුවන් MD සමානයි 2940යි කියලා. MD සමානයි 2940යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? MD සමානයි 2940යි. හරිද? එතකොට ඔය තියෙන්නේ සමතුලිතයේදී කොහොමද පරිභෝජනය හොයන්නේ, කොහොමද ආයෝජනය කරන්නේ සහ කොහොමද අපේ මනි ඩිමාන්ඩ් එක හොයන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඊළඟට අපෙන් අහන්නේ ඊට පස්සේ අහන්නේ මල්ටිප්ලයර් ටික. එක්ස්පෙන්ඩි වියදම් ගුණකය අහනවා, ටැක්ස් එක අහනවා, ආනයන ගුණකය අහනවා, මොනටරි මල්ටිප්ලයි එක අහනවා. මෙතන තව මේ ෆිස්කල් මල්ටිප්ලයි එකත් මේ ගණනය කරලා පෙන්නන්න. හරිද? එක්ස්පෙන්ඩිචර් එකයි, ටැක්ස් එකයි, ඉම්පෝර්ට් එකයි, මොනටරි එකයි, ෆිස්කල් මල්ටිප්ලයි එකයි ගණනය කිරීමක් කරලා පෙන්නන්න. මුලින්ම එතකොට අපිට හොයන්න තියෙන්නේ එක්ස්පෙන්ඩිචර් මල්ටිප්ලයි. වියදම් ගුණකය තමයි මුලින්ම ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. හරිද? එක්ස්පෙන්ඩිචර් මල්ටිප්ලයි. EM එක. EM එක ගණනය කරමු. EM ගණනය කරන්නේ එක බෙදීම වරහන් ඇතුලේ එක ඍණ C ධන CT ධන M. හරිද? එතකොට මේක මේ M ආවේ මොකද මේක ෆෝසෙක්ට් ආර්ථිකයක් නේ ආනයන අපනයනක් තියෙන විවෘත ආර්ථිකයක් හින්දා තමයි එමුත් ආවේ. හරිද? M එකත් ආවේ. එතකොට ආදේශ කළා අපිට ගණනය කිරීමක් කරන්න තියෙන්නේ. එතකොට මේක තමයි සූත්‍රය වෙන්නේ. එතකොට EM ගණනය කරද්දී එක එතකොට පල්ලෙහාට දාගන්න පුළුවන් එක ඍණ. එතකොට C කියලා කියන්නේ මෙන්න මේ පරිභෝජන ශිතයේ තියෙන මෙන්න මේ 0.6 එහෙනම් 0.6 ධන CT කියලා කියන්නේ 0.6 වැඩි කරන්න ඕනේ අපේ ටැක්ස් එකේ තියෙන ගාණය. මෙන්න මේ 0.2. හරිද? 0.2 ටැක්ස් එකට එන්නේ ඒක. එතකොට 0.6 වැඩි කිරීම 0.2. ඊට පස්සේ m එක දන්නවා අපි 0.1. 0.1 කියලා තමයි අපේ m දීලා තියෙන්නේ 0.1. හරිද? එතකොට අපිට ආන්සර් එක ගන්න පුළුවන් සමානයි 1.61 කියලා අපිට ආන්සර් එක ගන්න පුළුවන්. 1.61 කියලා ආන්සර් එක ගන්න පුළුවන්. ඒක එන්නේ උඩ එක බෙදීම මේ පල්ලෙහා ටිකේ එකතු වෙන්නේ 0.6යි 2. හරිද? 0.62. ඒතකොට අපිට ගන්න පුළුවන් ආන්සර් එක 1.61 කියලා. 1.61 කියලා අපිට අපේ ඔන්න වියදම් ගුණකය අපි ගත්තා. 1.61 තමයි අපේ වියදම් ගුණකයේ බවට පත් වෙන්නේ. මේ දින අපේ වියදම් ගුණකය. ඊට පස්සේ අපිට මේක කිව්වා මේ බදු ගුණකය ටැක්ස් එක හොයන්න කියලා. ටැක්ස් එක හොයද්දි මේ සූත්‍රය වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ උඩට ඍණ C. උඩට එනවා ඍණ C. බෙදීම උඩට එනවා ඍණ C. බෙදීම පල්ලෙහාට එන්නේ මේ ටිකම තමයි. මේ එක ඍණ ඒ සෙට් එකම තමයි පල්ලෙහාට එන්නේ. හරිද? එතකොට එක ඍණ C ධන CT ධන M. හරිද? ඕකම තමයි. එතකොට අපි මෙතන ගණනය කිරීමක් කරොත් කීයද ටැක්ස් බදු ගුණ කියන්නේ කියලා. එතකොට උඩට දාන්න වෙනවා අපිට ඍණ 0.6යි කියලා. ඍණ 0.6යි ඍණ 0.6යි බෙදන්න ඕනේ. පල්ලෙහා මෙතන ආන්සර් එක අපි කලින් ගත්ත 0.62. 0.62. හරිද? 0.62 තමයි ගන්නේ. එතන තියෙන ආන්සර් එක 0.62.
බිඳුව.6 බෙදුවට පස්සේ අපිට බදු ගුණකය ගන්න පුළුවන් t සමානයි ඍණ අපිට ගන්න පුළුවන් t සමානයි ඍණ 0.97 කියලා. ඍණ 0.97 කියලා. හරිද? අපිට මෙතන සංක්‍රාම ගුණකය ගන්නවා නම් මේකේම අනිත් පැත්ත. මේ TR එක ගන්නවා TR සමානයි මේකේ අනිත් පැත්ත. ධන 0.97. මෙතන මේ ඍණ 0.6 ධන 0.6ක් වෙන එක විතරයි වෙන්නේ මේ සංක්‍රාම ගුණකය හොයද්දි. TR එක වුණා අපිට ධන 0.97 කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා ආනයන ගුණකය හොයන්න කියලා. ආනයන ගුණකය. ආනයන ගුණකය ගණනය කිරීමක් කරද්දී ආනයන ගුණකය කියලා කියන්නේ මෙන්න මේ අපි හොයාගත්ත වියදම් ගුණකයේම දැන් වියදම් ගුණකය අපිට ආවනේ 1.61 කියලා ආනයන ගුණකය හොයන්නේ මේකෙම අනිත් පැත්ත ඍණ 1.61 ඉන්නේ ආනයන ගුණකය හෙව්වහම ආනයන ගුණකය හොයන්නේ m කියලා දාමු m සමානයි උඩ ඍණ 1 උඩට දාන්නේ ඍණ 1 කියලා බෙදීම මේ පල්ලෙය මේ සෙට් එකම තමයි මේ ටිකම තමයි එන්නේ. එතකොට අර මේකෙම ධන එකතු විතරයි වෙන්නේ. හරිද? මේකේ ඍණ වෙන එක විතරයි වෙන්නේ. එතකොට අපිට m ගන්න පුළුවන්. m සමානයි ඍණ 1 බෙදීම 0.62 ආංශික ගන්න පුළුවන් m සමානයි ඍණ 1.6යි ඍණ 1.6යි ඔය තමයි අපේ ආනයන ගුණකය හරිද ඔය අපේ ආනයන ගුණකය ඕක ඊට පස්සේ අපිට මෙතන කියනවානේ මේ අපේ මොනටරි මල්ටිප්ලයි එක හොයන්නේ කියලා මොනටරි මල්ටිප්ලයි එක හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන් මොනටරි මල්ටිප්ලයි එක හොයන්නේ මොනටරි මල්ටිප්ලයි එක අපි ගණනය කිරීමක් කරන්නේ b හරිද මොනටරි මල්ටිප්ලයි එක ගණනය කිරීමක් කරන්නේ b b බෙදීම h වරහන් ඇතුලේ එක ඍණ ct ඍණ c ධන ct ධන m එකතු කිරීම bk ඔන්න ඔය කියන සූත්‍රයෙන් තමයි අපි මොනටරි මල්ටිප්ලයි එක ගණනය කිරීමක් කරන්නේ හරිද මොනටරි මල්ටිප්ලයි එක ගණනය කිරීමක් කරන්නේ ඔන්න ඔය සූත්‍රයෙන් එතකොට දැන් b හොයාගන්න එපා b එකයි h එකයි k එකයි අපි i c ct m කියන ඒවා දන්නවා b h k කියන එකනේ අපි දැන් දන්නේ නැත්තේ b කියලා කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් ෆන්ක්ෂන් එකේ මෙන්න මේ 124ට තමයි අපි කියන්නේ b කියලා. හරිද? 124ට තමයි අපි කියන්නේ b කියලා. h එක වෙන්නේ මෙන්න මේ අපේ මනි ඩිමාන්ඩ් සූත්‍රයේ 630ට. 630ට. එතකොට k එක වෙන්නේ මෙන්න මේ 0.6ට. මෙන්න මේ 0.6ට තමයි k කියලා කියන්නේ. හරිද? b වෙන්නේ එතකොට 124 h එක වෙන්නේ 630 0.6යි තමයි අපේ k එක වෙන්නේ. එහෙනම් අපි කරමු මොනටරි මල්ටිප්ලයි mm කියලා සමානයි. එතකොට b වලට අපි දන්නවා b එන්නේ 124යි. හරිද? ඍණ කියන එක ගන්න එපා නිකන් මොකද පූර්ණ සංඛ්‍යාවක් විදිහට ගන්න. 124 බෙදීම h එනවා 630යි. h දන්නවා 630යි. වරහන් ඇතුලේ අපි දන්නවා මෙන්න මෙතන මේ එක ඍණ c ධන ct ධන m වල ආංශික අපි දන්නවා 0.6යි කියලා. මේක අපි ගත්තනේ 0.6 කියලා. එහෙනම් අපිට මෙතන කෙලින්ම ආදේශ කරන්න පුළුවන් 0.6යි 2යි කියලා. හරිද? 0.6යි 2යි ධන bk වලට අපිට දාගන්න පුළුවන්. b කියලා කියන්නේ මම කිව්වා b අපි හොයාගත්ත 124යි. වැඩි කිරීම k එක ගන්නවා 0.6
6යි කියලා. k එක දන්නවා 0.6යි කියලා. අපිට සුළු කරලා ආන්සර් එක ගන්න පුළුවන්. සුළු කරලා ආන්සර් එක ගත්තාට පස්සේ mm එක මොනටරි මල්ටිප්ලයි එක එනවා. mm සමානයි 0.2යි 6යි 6යි 7ක් එනවා. මේ තමයි මොනටරි මල්ටිප්ලයි එක. හරි. මොනටරි මල්ටිප්ලයි එක. මම ෆිසිකල් මෙතන ෆිසිකල් මල්ටිප්ලයි එක හොයන විදිහට කියනවා. මේක ඉල්ලන්නේ නැහැ. මේ ඉස්සරහට පොඩි මේ අර ඕන වෙනවා. ඒ හින්දා මම ෆිසිකල් මල්ටිප්ලයි එකත් හොයන්න. ෆිසිකල් මල්ටිප්ලයි එක හොයද්දි මේ සූත්‍රය වෙනස් වෙන්නේ මේ b වෙනුවට මේ උඩ තියෙන b වෙනුවට ඒක h වෙන එක විතරයි වෙන්නේ. ඒක h වෙන එක විතරයි වෙන්නේ. වෙන වෙනසක් වෙන්නේ අනිත් ඔක්කොම එකයි. මේක h වෙන එක විතරයි වෙන්නේ. හරි. පල්ලෙහා ටික එහෙමම. වෙනස් වෙන්නේ අරක වෙනස් වෙන එක විතරයි. හරිද? මේ b h වෙන එක විතරයි වෙන්නේ. එතකොට පල්ලෙහා එහෙමම. h මෙතුලේ 1 ऋण c ධන ct ධන m වැඩි කිරීම ධන bk වෙනසක් වෙන්නේ හරි වෙනස් වෙන්නේ මෙන්න මේක විතරයි. හරිද? එතකොට මෙතන ගණනය කරොත් අපි ඊයේ කියලා fm සමානයි h වලට එතකොට එන්නේ 630 h 630යි. හරිද? බෙදීම 630යි බෙදීම බෙදීම 630 වරහන් ඇතුලේ අපි දානවා 0.62 0.62 මොකද මේක අපි දන්නවා 0.62 මේක නම් තියෙන්නේ 0.62 දානවා 124 multiply 0.1 sorry 0.6 එතකොට අපිට fm එක physical multiply එක ගන්න පුළුවන් physical multiply එක ගන්න පුළුවන් 1.354 කියලා. physical multiply එක අපිට ගන්න පුළුවන් fm සමානයි 1.354 කියලා. හරි. ඔය තියෙන්නේ multipliers ටික හොයන විදිය. මේ තියෙන්නේ වියදම් ගුණකය, මේ තියෙන tax එක, මේ පල්ලේ අපි හෙව්වේ tax එකේම අනිත් පැත්ත ධන කරාට පස්සේ එනවා සංග්‍රාමික. මේ තියෙන ආනයන එක. ආනයන කියලා කියන්නේ වියදම් ශ්‍රිතේම ඍණ part එක ඍණ පැත්ත. මේ තියෙන monetary multiply එක. monetary multiply එක උඩ වෙනස් කරලා ඒ b වෙනුවට h දාලා අපිට හොයාගන්න පුළුවන් fiscal multiply. හරිද? ඊට පස්සේ තියෙන්නේ ගානේ මේ ටික හරි. ඊට පස්සේ කියන different way. එතන අපිට කියනවා the difference between domestic saving and investment in the represented in the trade balance. එතකොට මෙතන මේ කතාවේදී කියන්නේ domestic saving එක. domestic saving එක කීයද කියලා ගණනය කිරීමක් කරන්න කියලා. හරිද? domestic saving එක කීයද කියලා ගණනය කරන්න කියලා තමයි මෙතන මේ කියන්නේ. එතකොට domestic කියන්නේ domestic ගෘහස්ත ඉතුරුම් ගණනය කිරීමක් කරද්දී මෙන්න මේ විදිහට තමයි ගෘහස්ත ඉතුරුම් ගණනය කරන්නේ. හරිද? මේ ටික මකන්නද? එතකොට මේ domestic saving එක අපි හොයන්නේ DS. domestic saving හොයන්නේ DS සමානයි අපේ y එකෙන්. y එකෙන් අපි අඩු කරන්න ඕනේ පාරිභෝජනීය සහ G එක. පාරිභෝජනීය සහ G එක රජයේ වියදම් ටික අඩු කරන්න ඕනේ domestic saving එකට. හරිද? මෙන්න මේ විදිහට අපිට domestic saving කීයද කියලා හොයන්න පුළුවන්. එතකොට මෙතනදී මෙතන අපි domestic saving එක ගන්න ඕනේ. මෙතන පොඩි part එකක් යනවා. මේ domestic saving එක ගන්න ඕනේ. domestic saving එකෙන් අපේ ආයෝජනය කියන එක අඩු කරමු. I අඩු කරමු. හරිද? මෙතන ආව domestic saving එකෙන් අපේ I එක අඩු කරොත් අපිට ගන්න පුළුවන්ලු trade balance එක. ඒ කියලා කියන්නේ x වලින් m අඩු කරලා එන answer එක ගන්න පුළුවන්. x වලින් m අඩු කරලා එන answer එක ගන්න පුළුවන්. හරිනේ? එතකොට domestic saving එක DS එක හොයන්නේ y.
අපේ ජාතික ආදායමෙන් අඩු කරනවා පාරිභෝජනයයි රජයේ වියදම. හරිද? මෙතන එන ආන්සර් එකෙන්. හරිද? මෙතන එන ආන්සර් එකෙන් i එක අඩු කරාට පස්සේ ඩොමෙස්ටික් සේවින් වලින් i එක අඩු කරාට පස්සේ එන ආන්සර් එක සමාන වෙනවලු අපේ ට්‍රේඩ් බැලන්ස් එකට. ඒ කියලා කියන්නේ x ඍණ m එකට. x ඍණ m එකට සමාන වෙනවලු. එතකොට අපිට අවසාන වශයෙන් කියන්න පුළුවන් y වලින් c අඩු කරලා ඒකෙන් g එකත් අඩු කරලා ඒනාංශකින් අඩු කරනවා i එක. හරි. එතකොට y එකෙන් c අඩු කරලා g අඩු කරනවා කියලා කියන්නේ ඩොමෙස්ටික් සේවින් එක. හරිද? ඒ ඩොමෙස්ටික් සේවින් එකෙන් i එක අඩු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් ට්‍රේඩ් බැලන්ස් එක. හරිද? ට්‍රේඩ් බැලන්ස් එක අපිට ගන්න පුළුවන්. හරිද? අපිට ට්‍රේඩ් බැලන්ස් එක ගන්න පුළුවන්. ට්‍රේඩ් බැලන්ස් එක. ට්‍රේඩ් බැලන්ස් එක අපිට ගන්න පුළුවන්. සමානයි xm. හරි. x ඍණ m. එතකොට අපි මෙතන y ඍණ c ඍණ g අපි ඒක ආදේශ කරලා බලමු. එතකොට අපි දන්නවා y එක අපේ 4984යි කියන. c එක අපි හොයාගත්තා 2814.3.2 කියලා. 2000 අපි අර හොයාගත්ත සමතුලිතයේ 2814.3.2 කියලා. g එක අපි දන්නවා 1332යි කියලා. g එක දන්නවා අපි 1332යි කියලා. සමානයි. හරිද? සමානයි x ඍණ m. එතකොට අපි x දන්නවා 250යි ඍණ 0.1 මොකද m ආවේ 0.1යි y. එතකොට මෙතන y වෙනුවට අපි ආදේශ කරන්න ඕනේ 4984. 4984 අපි ආදේශ කරන්න ඕනේ. 4984 අපි ආදේශ කරාට පස්සේ මේ පැත්තේ උත්තරේ එනවා ඍණ 248.4. ඍණ 248.4. හරිද? ඍණ 248.4. මෙතන ආන්සර් එක ගත්තට පස්සේ අපිට එනවා ඍණ 248.4යි කියන. හරිද? ඍණ 248.4යි කියලා අපිට ආන්සර් එක එනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපිට ඩොමෙස්ටික් සේවින් එක සහ මේ ඩොමෙස්ටික් සේවින් එකෙන් i අඩු කරලා සහ එන උත්තරේ x ඍණ m ට්‍රේඩ් බැලන්ස් එකට සමාන කරලා මෙහෙම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතන අපිට කියන්නේ මේ ds එක හොයන්න කියලා ඩොමෙස්ටික් සේවින් එකනේ. ds සමානයි එතකොට ඩොමෙස්ටික් සේවින් එක වෙන්නේ මේ අමතර දෙයක් නේ අපි කියේ. එතකොට ඩොමෙස්ටික් සේවින් එක වෙන්නේ මේ y ඍණ මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කොටස තමයි අපේ ඩොමෙස්ටික් සේවින් එක වෙන්නේ. ඒ කියන්නේ 4984 4984 ඍණ 2814.3.2 ඍණ 1332. මෙතන sorry මෙතන i දාන්න බැරිලා i වලට එනවා අපි i හොයාගත්තේ 1086.08යි. මෙන්න මෙතන ආන්සර් එක මේ ටිකේ ආන්සර් එක සුළු කරලා ගත්තට පස්සේ අපිට එනවා අපේ මේ ඩොමෙස්ටික් සේවින් එක කීයද කියලා. 4984න් අඩු කරන්න ඕනේ 2814.3.2. එකෙන් අඩු කරන්න ඕනේ 1332. එතකොට අපිට ආන්සර් එක ගන්න පුළුවන් 837.688යි කියලා. 837.688 කියලා අපිට ඩොමෙස්ටික් සේවින් එක ගන්න පුළුවන්. 837.688. 837.688 කියලා අපිට ඩොමෙස්ටික් සේවින් එක ගන්න පුළුවන්. මෙතන මේ 837.688 එන ds එක. හරි.
එතකොට මේ උඩ ds එකත් එක්ක තියෙන සම්බන්ධතාවයක් ගැන තමයි කතා කරන්නේ. ds වලින් i අඩු කරලා එන ආංශික සමාන වෙනවා x වලින් m අඩු කරලා එන උත්තරයට. මේ තියෙන එක කරපු විදිය. හරිද? ඊට පස්සේ ඊළඟ පාර්ට් එකට යමු. ඊළඟ පාර්ට් එකේ කියන්නේ assume government expenditure. රජයේ වියදම් මිලියන 23.25කින් වර්ධ මේ වැඩි කිරීමට තීරණය කරොත් ඉකොනොමි එකේ ඇති වෙන බලපෑම. ඉක්ලිබියම් නැෂනල් ඉන්කම් එකේ ඉන්ටරෙස්ට් රේට් එකේ සහ ක්‍රවුඩින් ඉෆෙක්ට් එක. කියන්නේ ඉන්කම් එකට මොකද ඒ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් එකට මොකද වෙන්නේ නැෂනල් ඉන්කම් එකට මොකද වෙන්නේ ඒත් එක්කම තියෙන ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න කියලා කියනවා. නෑ එතකොට වැඩි වෙන්නේ මේක ගණනය කරන්න විදි තුනකින් ගණනය කරන්න පුළුවන්. 23.25. හරිද? මේක ක්‍රම තුනක් හරහා අපිට ගණනය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි පළවෙනි එක වෙන්නේ මේකත් මකන්නද? හරි. එතකොට මේ දැන් අපිට කියන්නේ g බිඳුව වෙනස් වෙනවලු 23.25. 23.25කින් g බිඳුව වෙනස් වෙනවා රාජ්‍යයේ. වැඩි වීමක් වෙනවා කියලා කියන්නේ. එතකොට මේක හොයන්න පුළුවන් එක විදිහක් තමයි මේක මේ වැඩි වීමක් වෙනවා කියලා කියන්නේ දැන්. මේක වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට වැඩි වෙද්දි national income එකට මොකද වෙන්නේ? interest rate එකට මොකද වෙන්නේ? crowding out effect එක කොහොමද ගණනය කිරීමක් කරන්න කියලා තමයි මෙතන අපිට මේ හොයන්න තියෙන්නේ. එතකොට මේක විදි තුනක් හරහා කරන්න පුළුවන්. third one එක. එතකොට මේකෙදි වෙන්නේ අපි ආපහු කරන්න ඕනේ. කියන්නේ මේ අපි AE සමාන කරේ ඒ ඔක්කොම අපි ආපහු කරගෙන AE සමාන කරපු විදිහටම අපි කරන්නේ. හරි. ආපහු මුලින් ඉඳන්ම ඒ කියන්නේ මේ G බිඳුවේ වෙනස් වීම අරකට ආදේශ කරලා කරගෙන ඉන්න පුළුවන්. හරිද? එතකොට දැන් G බිඳුව කියලා කියන්නේ ස්වාධීන වියදමක්නේ. එතකොට අපිට ඒක කෙලින්ම අපේ දැන් AE මුලින්ම අපි හොයාගත්තට පස්සේ AE ශ්‍රේතයාවේ 3100යි ධන 0.38යි y ඍණ 124යි i කියලානේ අපිට ආවේ. එතකොට මෙන්න මේ 3100ට මේ 23.25 එකතු කරන්න පුළුවන් කෙලින්. මොකද G බිඳුව ස්වාධීන වියදමක්නේ. එහෙනම් AE සමානයි 3100ට අපිට එකතු කරන්න පුළුවන් මේ 23.25 ධන 0.38යි y ඍණ 124යි i. එතකොට අපිට මේක සුළු කරලා අලුත් AE එක ගොඩනගා ගන්න පුළුවන්. AE සමානයි 3123.25 ධන 0.38යි y ඍණ 124යි i කියලා අපිට ගොඩනගා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක ආපහු y සමාන කරලා අපිට ආන්සර් එක ගන්න වෙනවා. ඉතින් y සමානයි e කරලා අපිට ආපහු is ඉක්වේෂන් එක ගොඩනගා ගන්න වෙනවා. හරිද? එතකොට මෙතන දාගත්තොත් y සමානයි 3123.25 ධන 0.38යි y ඍණ 124යි i. එතකොට 0.38යි y ආ පැත්තට අරගෙන යන්න පුළුවන්. එතකොට y ඍණ 0.38යි y 0.38යි y සමානයි 3123.25 ධන ඍණ 124යි i. එතකොට මේ පැත්ත එනවා මෙතන එනවා 0.6යි 2යි y කියලා සමානයි 3123.25 ඍණ 124යි i. එතකොට මේ ඔක්කොම බෙදන්න ඕනේ y සමානයි 0.62 0.62 බෙදුවට පස්සේ අපිට එනවා 0.62 බෙදුවට පස්සේ අපිට ආන්සර් එක ගන්න පුළුවන් 5037.5 ඍණ 200යි i කියලා. හරිද? 200යි i කියලා අපිට ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට ඔය තියෙන්නේ අපේ අලුත්
IS equation එක. අපි අලුත් IS equation එක තමයි ඔය තියෙන්නේ. අපේ අලුත් IS equation එක. එතකොට මේ අපේ අලුත් IS equation එකයි පරණ අපේ LM equation එකයි දෙකම සමාන කරලා අපිට හොයාගන්න පුළුවන් අපේ අලුත් interest rate එක කීයද අලුත් national income එක කීයද කියලා. එතකොට IS සමානයි LM කරලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට අපි IS දන්නවා 5037.5 ඍණ 200යි i කියලා දන්නවා සමානයි LM එක අපේ පරණ LM එක අපි හොයාගත්ත LM එක 4900යි ධන 1050යි i කියලා අපි දන්නවා. එතකොට මේ දෙක සමාන කරනවා 5037යි 4900 සමානයි 1250යි. එතකොට සුළු කරලා ගත්තට පස්සේ අපිට ආන්සර් එක ගන්න පුළුවන්. ආන්සර් කියනවා 0.1යි. i වලට ආන්සර් කියනවා 0.1යි. i වලට ආන්සර් කියනවා 0.1යි. එතකොට මේ අපේ අලුත් IS equation එකට හරි පරණ LM equation එකට හරි මේ 0.1 එක ආදේශ කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන් අපේ national income එක කීයද කියලා. පරණ එකට දාන්න y සමානයි 4900 ධන 1050යි. මෙතන i වෙනුවට අපි ආදේශ කරනවා 0.1 අලුත් interest rate එක. එතකොට අපිට y වලට ආන්සර් ගන්න පුළුවන් y සමානයි 5015.5 කියලා. 5015.5 කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඔය method 1 එක. අලුතෙන් national income එකයි interest rate එකයි හොයාගන්න එක. හරිද? ඔය එක විදිය. එතකොට දැන් අපි මෙතන crowding out effect එක අපිට ගණනය කරන්න කියනවනේ. එතකොට crowding out effect එක ගණනය කිරීමක් කරද්දී අපි මේකේ crowding out effect එක ගණනය කිරීමක් කරද්දී crowding out effect එක ගණනය කරන්නේ crowding out effect එක ගණනය කිරීමක් කරන්නේ එකක තියෙනවා එකක් හොයන්න පුළුවන් එක විදියක් තියෙනවා EM expenditure multiply එක වැඩි කරනවා DG බිඳුවේ DG කියන්නේ වෙනසෙන් වැඩි කරනවා. හරිද? ඒකෙන් අඩු කරනවා අපේ පෙර කියන්නේ කලින් අපි කලින් අපේ දැන් තියෙන සමතුලිත ආදායම අපි ගමු y1 කියලා. කලින් එක අපි ගමු y කියලා. හරිද? ඒ කියන්නේ මේ තියෙන්නේ අපේ නව සමතුලිත ජාතික ආදායම. කලින් එක අපි 4984යි. මෙන්න මේ වෙනසෙන් අපිට crowding out effect එක ගණනය කරන්න පුළුවන්. COE ගණනය කිරීමක් කරන්න පුළුවන්. එතකොට අපි expenditure multiply එක දන්නවා. අපි ගණනය කිරීමක් කරා expenditure multiply එක 1.61 වැඩි කිරීම අපි දන්නවා දැන් 23.25 කින් තමයි රාජ්‍ය වියදම් වැඩි වෙන්නේ. අඩු කරනවා. දැන් අපේ national income එක 5015.5යි. 5015.5යි. කලින් එක අපි දන්නවා 4984යි. 4984යි. හරිද? 4984. එතකොට අපිට ආන්සර් එක ගන්න පුළුවන් crowding out effect එක සමානයි. crowding out effect එක සමානයි 6යි කියලා. 6යි. මෙතන මේ 5.932.5ක් ඉන්නේ. එතකොට අපි ආසන්න වටේලා අපි ගන්නවා 6යි කියලා. හරිද? ඔය එක විදිහක් කරන්න පුළුවන්. හරිද? crowding effect එක හොයන්න පුළුවන් එක විදිහක්. තව විදිහක් තියෙනවා. crowding out එක effect එක හොයන්න පුළුවන් තව විදිහක් තියෙනවා. අනිත් එක තමයි crowding out effect එක සමානයි COE සමානයි. ඒකේ මේ පළවෙනි කෑල්ල එහෙමමයි. EM රජයේ වියදම් ගුණකයේ වැඩි කිරීම DG බිඳුව. හරිද?
ඍණ ෆිස්කල් මල්ටිප්ලයි එක. අර මම හොයාගත්තේ ෆිස්කල් මල්ටිප්ලයි එක අර මම කියෝනේ කියලා. ෆිස්කල් මල්ටිප්ලයි එක වැඩි කරනවා. අජේ වියදම් වැඩි උනේ කොච්චරකින්ද කියන DGO. හරිද? ෆිස්කල් මල්ටිප්ලයි එක. එතකොට ක්‍රවුඩින් අවුට් එක ඉෆෙක්ට් එක අපිට ගන්න පුළුවන්. මේක දන්නවා 1.6යි 1.6යි 1 මල්ටිප්ලයි 23.25 ඍණ. එතකොට FM ෆිස්කල් මල්ටිප්ලයි එකේ දාන්න 1.34යි. හරි. සෝරි 1.35යි 4යි. 3.5යි 4යි. හරිද? වැඩි කිරීම 23.25. එතකොට අපිට එතන ක්‍රවුඩින් අවුට් එකේ ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න පුළුවන්. ගණනය කරලා බලන්න. එතකොට ආන්සර් එනවා COE සමානයි 6යි. ඒ කියන්නේ 6ට ආසන්න අගයක්. මෙතන 6ටින් 6ද කොහෙද ඉන්නේ? 6ට ආසන්න අපි 6ට වැටේලා ගන්න. 6ට ආසන්න අගයක් නේ. එතකොට එතන ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න පුළුවන්. හරිද? තව විදිහක් තියෙනවා ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කරන්න පුළුවන්. ඒක කරන්නේ අපි දැන් මේ අපේ AE ෆන්ක්ෂන් එක හොයාගත්තනේ. AE සමානයි මේ y ෆන්ක්ෂන් එක හොයාගත්තනේ අපි අලුත් y ෆන්ක්ෂන් එක. ඉතින් y ෆන්ක්ෂන් අලුත් y ෆන්ක්ෂන් a ෆන්ක්ෂන් එක නේ අලුත් y ෆන්ක්ෂන් එක තියෙනවා 5037.5 ඍණ 200i කියන ෆන්ක්ෂන් එක තියෙනවානේ. හරිද? ඔන්න ඔය අපේ අලුතෙන් අපි හොයාගත්ත අපේ y එකයි. හරිද? අලුත් y එකයි. ඒ කියන්නේ 5037.5 ඍණ 200i i වෙනුවට අපි ආදේශ කරනවා කලින් අපේ ඉන්ට්‍රෙස්ට් රේට් එක 0.08. හරිද? කලින් අපේ ඉන්ට්‍රෙස්ට් රේට් එක. කලින් අපේ ඉන්ට්‍රෙස්ට් රේට් එක ආදේශ කරනවා. මෙතන i වෙනුවට. හරිද? අඩු කරනවා ආපහු මේ අපේ අලුත් මේ විකම 5037.5 ඍණ 200i i වෙනුවට දානවා අලුත් ඉන්ට්‍රෙස්ට් රේට් එක. දැන් අපි හොයන්නේ 0.1. ආන්සර් එක සුළු කරලා බලන්න. ඒත් අපිට ආන්සර් එක ගන්න පුළුවන් ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක සමානයි 6යි කියලා. ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක 6යි කියලා ගන්න පුළුවන්. ඔන්න ඒ කියන මෙතඩ් තුනටම අපිට ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න පුළුවන්. මේ විදිහට අලුත් නැෂනල් ඉන්කම් එකයි හොයාගෙන ගණනය කිරීමක් නැෂනල් ඉන්කම් එකයි ඉන්ට්‍රෙස්ට් රේට් එකයි හොයාගන්න පුළුවන්. අලුත් මෙන්න මේ කියන මෙතඩ් තුනටම අපිට ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එක ගණනය කිරීමක් කරන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ මේ පළවෙනි මෙතඩ් එකට යනවනම් මේ ඕනේ මේ තියෙන පළවෙනි මෙතඩ් එක මේ ටික මේ තියෙන්නේ දෙවෙනි මෙතඩ් එක. හරිද? method 2 crowding out effect එක ගණනය කරන්න පුළුවන්. මේ තියෙන method 3 එක. method 3 එක තමයි. හරිද? ඔය කියන විදි තුනටම ගිහිල්ලා අපිට crowding out effect එක ගණනය කරන්න පුළුවන්. හැබැයි national income එක interest rate එක හොයනවා නම් මේ method 1 එකට ගිහිල්ලා තමයි හොයන්නේ. crowding out එක effect එක විතරක් හොයනවා නම් මෙන්න මේ කියන method තුනෙන් කැමති එකකට ගිහිල්ලා හොයන්න පුළුවන්. හරිද? හරි. මේක මේ අන්තිම එක කියන්නේ subject and suitable policies new interest rate to initial explain your answer in your suitable diagram. So මෙතන කියන මෙතන අපිට මේ ප්‍රස්ථාරයක් ඇසුරෙන් මේ අපිට පෙන්වන්න කියන්නේ මෙතන කියන්නේ මෙහෙම මේ දැන් අපේ national income එක 4984 ඉඳලා 5015.5 වෙනකන් වැඩි වුණානේ. එතකොට ඒ වෙද්දි අපේ interest rate එකත් වැඩි වුණා. හරිද? interest rate එකත් වැඩි වුණානේ 0.8 ඉඳලා 0.1. ඒ කියන්නේ 108ක ඉඳලා 111ක් වෙනකන් අපේ interest rate එක වැඩි වුණානේ. interest rate එක වැඩි වෙලා තමයි අපේ national income එක 5015.5ක් වුණේ. මෙතන කියන්නේ interest rate එක 0.01. එහෙම නැත්නම් 108ක කියන මට්ටමේ තියෙද්දි ඒක නොවෙනස්ව තියෙද්දි අපිට 5015.5කට යන්න පුළුවන් නම් ඒ විදි මොකද්ද? ඒක ග්‍රැෆික් ප්‍රස්ථාර සටහනක් කරා පෙන්වන්න කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් වෙන්නේ නැතුව y වැඩි කරන්න පුළුවන්ද කියලා තමයි අපෙන් අහන්නේ. පුළුවන් නම් ඒක කොහොමද? ඒක ප්‍රස්ථාර සටහනක් කරා පෙන්වන්න කියලා තමයි මෙතන අපිට කියන්නේ. ඒක අපි බලමු. මේක මකන්නද? හරි.
එතකොට ඒක කරන්නේ මෙහෙමයි. ප්‍රස්ථාර සටහනකින් මෙහෙම අපි. අපි ප්‍රස්ථාර සටහනකින් මෙහෙම. මේ උඩ i මෙතන y අපි ඊට පස්සේ lm curve එකයි is curve එක අනෙමු. මේ අපේ is curve එක මේ අපේ lm curve එක. මේ lm curve එක මේ is curve එක. මෙතනදී දෙක එකට ඉන්ටර්සෙක්ට් වෙලා සමතුලිතය හැදෙනවා. මේ මෙතනදී හැදෙන සමතුලිතය. මේ තමයි අපේ මුල මට්ටම. හරිද? මේ තමයි අපේ මුල තත්ත්වය. එතකොට මෙතන ඉන්ටරෙස්ට් රේට් එක අපි දන්නවා 0.08. 0.08. හරිද? මෙතන අපි දන්නවා 4984. 4984. හරිද? එතකොට දැන් මොකද වුනේ? අපේ රජයේ වියදම් වැඩි වුණා. 23.25කින් වැඩි වුණානේ. එතකොට රජයේ වියදම් බලපාන්නේ IS curve එකට. මොකද ෆිස්කල් ප්‍රතිපත්තියෙන්නේ අපි රාජ්‍ය වියදම් ගැන කතා කරන්නේ. එතකොට මොකද වුනේ? අපේ IS curve එක දකුණට විතන් වෙනවා. IS curve එක දකුණට විතන් වෙනවා. හරිද? IS curve එක දකුණට විතන් වෙනවා. IS curve එක මෙහෙම සමානව දකුණට විතන් වීමක් වෙනවා. ඇයි? රජයේ වියදම් වැඩි වුණා කියවනේ 23.25කින්. එහෙනම් IS curve එක දකුණට විතන් වෙනවා. ඒක අපි IS1 කියලා නම් කරමු. IS1. හරිද? IS1. හරිද? එතකොට අපේ අලුත් සමතුලිතය මෙන්න මෙතනට ගියා. හරිද? ඔන්න ඔතනට ආවා. හරිද? එතකොට මෙතන අපේ ඉන්ටරෙස්ට් රේට් එක මොකද උනේ? 0.11ක් වුණා. මෙතන අපේ y එක මොකද උනේ? 5015.5ක් වුණා. y එක 5015.5ක් වුණා. දැන් මෙතනදි කියන්නේ හරිද? මෙතනදි කියන්නේ මේ y එක දැන් මෙතන අපේ වැඩි වුණා මෙහෙම. හරිද? සමානුපාතිකව මෙහෙම වැඩි වුණා. එතකොට y එකත් මොකද උනේ? y එක මෙහෙම වැඩි වුණානේ. එතකොට y මෙතන මේකත් වැඩි වුණා. අපිට දැන් මෙතන කියන්නේ මෙහෙම 0.08 ඉඳන් 0.1 වෙනකන් ඉන්ටරෙස්ට් රේට් එක වැඩි වෙන්නේ නැතුව. හරිද? මේ 5015.5 අපේ y විතරක් වැඩි කරගන්න පුළුවන්ද කියලා අහන්නේ. අපිට එහෙම කරන්න පුළුවන්. හරිද? 5015.5ක් වෙනකන් අපිට මේ වැඩි කරන්න පුළුවන් අපේ මේ ඉන්ටරෙස්ට් රේට් එක වැඩි කරන්නේ නැතුව. දැන් අහන්නේ එහෙම කරන්නේ කොහොමද කියලා. හරිද? එහෙම කරන්න පුළුවන් විදිය මොකක්ද කියලා තමයි දැන් අහන්නේ. එතකොට ඒක කරන්නේ අපිට කරන්න පුළුවන් විදිහ තමයි ආපහු අපේ IS curve එක වමට විතන් කරන්න ඕන. IS curve එක වමට විතන් කරන්න ඕන. හරිද? IS curve එක වමට විතන් කරන්න ඕනේ. වැන්දොත් එහෙම IS curve එක වමට විතන් කිරීමක් කරන්න ඕනේ. හරිද? මෙන්න මෙතන මට්ටම දක්වා අපිට IS curve එක ආපහු වමට විතන් කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම වුණොත් තමයි අපිට ඉන්ටරෙස්ට් රේට් එක වැඩි කරන්නේ නැතුව මේ y මට්ටම දක්වා අපිට වැඩි කිරීමේ හැකියාවක් තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ මට්ටම දක්වා අපිට වැඩි කරන්න හැකියාවක් තියෙන්නේ
හරිද? මෙන්න මේ මට්ටම දක්වා අපිට වැඩි කරන්න හැකියාවක් තියෙන්නේ. හරිද? අපේ මෙන්න මේ IS 1 කියන වක්‍රය IS මෙන්න අපි මේක IS 2 කියලා දාමු. මෙතන දානවා IS 1 කියලා. IS 2. yes. IS 2 මට්ටම දක්වා අඩු කිරීමක් කරන්න ඕනේ. හරිද? එහෙම වුණොත් තමයි එතකොට මේ බලන්න 0.08 මෙතන. හරිද? 0.08 මෙන්න මෙතන තියෙනවා. ඒ කියන්නේ වෙනස් වීමක් වෙන්නේ නැහැ ඉන්ටරෙස්ට් රේට් එක 0.08ම. හැබැයි ඉන්කම් එක නැෂනල් ඉන්කම් එක වැඩිලා 5015.5ක් වෙනකම්. හරිද? ඕක තමයි ග්‍රැෆිකලි වෙන්නේ. එතකොට දැන් මේක වෙන්නේ කොහොමද කියලා අහනවා. හරිද? දැන් මේක නිකන් වෙන්නේ නැහැ නේ. අපි මේක වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට මේක වෙනවා නම් excuse me හරි කියන්නේ හෙලෝ මේ මෙතන මේ දැන් අයින් මට හොස් පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? හ්ම් එතකොට මේකේ මේ පොඩි වැරද්දක් තියෙනවා. දැන් අපි IS curve එක මේ විතන් කරානේ වමට. එතකොට IS curve එක වමට විතන් කරනවා කියලා කියන්නේ මෙතන IS curve එක වමට විතන් කරන්න හේතු බලමුකෝ අපි. IS curve එක වමට විතන් කරනවා නම් රාජ්‍ය වියදම් අඩු කරන්න ඕනේ. හරිද? රාජ්‍ය වියදම් අඩු කරන්න ඕනේ. හරිද? IS curve එක වමට විතන් කරනවා නම් රාජ්‍ය වියදම් අපිට අඩු කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් බදු වැඩි කරන්න පුළුවන්. හරිද? රාජ්‍ය වියදම් අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් බදු වැඩි කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් සංග්‍රාම අඩු කරන්න පුළුවන්. හරිද? සංග්‍රාම අඩු කරන්න පුළුවන්. ඔය දේවල් කරලා අපිට හැකියාව තියෙනවා අපේ IS curve එක ආපහු වමට විතන් කරන්න. හැබැයි දැන් IS curve එක වමට විතන් වුණාට පස්සේ අපේ IS curve එක LM curve එක ඡේදනය වෙන්නේ මෙන්න මෙතනදීනේ. මෙන්න මෙතනදීනේ වෙනස් වෙන්නේ. ඒ පොලි අනුපාතිකය තව වැඩි වෙලා තියෙන්නේ. නේ? පොලි අනුපාතිකය මෙන්න මේ මට්ටමේදී තව වැඩි වෙලා තියෙන්නේ. හරිද? එතකොට පොලි අනුපාතිකයේ චුට්ටකින් හරි වැඩි වෙලා තියෙන හින්දා අපි මොකද කරන්න ඕනේ LM curve එකක් මේ වෙලාවේදී අපේ මුදල් සැපයුමත් මේ මෙන්න මේ මට්ටමින් මෙන්න මේ මට්ටමින් දකුණට විතැන් කරන්න ඕනේ. හරි. හරිද? දකුණට විතැන් කරන්න ඕනේ. මේක මේ අර පොඩක් කම්ප්ලෙක්ස් වුණා. අර මම රාජ්‍ය වියදම් අඩු කරලා එහෙම කරන්න කියපු හින්දා මේ මේක නැත්තම් අපිට එකපාරම අපිට කරන්න පුළුවන්. ඒකත් මම ඉඳලා පෙන්නන්න. එතකොට දැන් මෙතන මේ මෙහෙම කරත් හරි මේ කරන්න පුළුවන් IS එක අඩු කරන්න ඕනේ මෙන්න මේ දේවල් ටික කරලා අපිට IS අඩු කරන්න පුළුවන්. IS අඩු කරලා හැබැයි අපිට LM එකක් දකුණට විතන් කරන්න වෙනවා. ඒ කියන්නේ මුදල් සැපයුමත් ඒ වෙලාවේදී අපිට වැඩි කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් අර අපිට පොලි අනුපාතිකයේ පොඩ්ඩකින් හරි වැඩි වීමක් පෙන්වනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ LM curve එක දකුණට තියන්න. හරිද? එහෙම නැත්තම් අපිට කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක මම පෙන්නන්නම් මේ ටික මොකද? මේ ටික පෙන්වුවොත් මේ ප්‍රශ්නාවලින් අපිට එහෙම නැත්තම් කරන්න පුළුවන් මෙච්චර මෙහෙම ඉන්නේ නැතුව අපේ LM curve එක කෙලින්ම දකුණට ඉතින් කරන්න. මුදල් සැපයුම වැඩි කරා නම් අන්න අපිට පුළුවන් ඒත් ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් වෙන්නේ නැතුව අපේ මේ නැෂනල් ඉන්කම් එක වැඩි කරගන්න. හරිද? නැෂනල් ඉන්කම් එක වැඩි කරගන්න. මේ තියෙන්නේ අපේ YS curve එක. මේ තියෙන්නේ අපේ LM curve එක. එතන ඒක ගොඩක් දාගමු. ඒ කියලා මෙතන දාගමු y කියලා මෙතන y. එතකොට මෙතන දෙක ඉන්ටර්සෙක්ට් වෙලා මේ තීරණය වෙනවා සමතුලිතේ. එතකොට මෙතන 0.08යි ඉන්ටරෙස්ට් රේට් එක. හරිද? ඉන්ටරෙස්ට් රේට් එක 0.08යි. 0.08යි. මෙතන එතකොට අපිට ගන්න පුළුවන් 4984යි. එතකොට මෙතන කිව්වා මේ LM එක මේ IS එක
එතකොට මෙතන කිව්වනේ මේ අපේ රාජ්‍ය වියදම් වැඩි වෙනවා කියලා. රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අපේ IS curve එකට තමයි බලපාන්නේ. IS curve එක අපි මොකද කරේ? දකුණට රිටර්න් කරා. IS curve එක නේද? මේක IS2. හරි. IS curve එක දකුණට රිටර්න් කරා. මේ විදිහට. හරි. එතකොට අලුත් අපේ සමතුලිතය මෙන්න මෙතන තීරණය වෙනවා. මෙතන එනවා 5015 මෙතන එනවා 0.11 කියලා. 0.11. මෙතන අපි දාමු 5015යි. 5015.5. හරිද? එතකොට දැන් මෙතන අපිට කියන්නේ මෙන්න මේක මේ රේට් එක වෙනස් වෙන්නේ නැතුව මේ 5015ට යන්න කියලානේ. හරිද? මෙන්න මේ 5015ට යන්න කියලානේ. එහෙනම් අපිට එකපාර කරන්න පුළුවන් තමයි. හරිද? අපිට කරන්න පුළුවන් තව විදිහක් තමයි අපේ LM curve එක අපි දකුණට රිටර්න් කිරීමක් කරන්න පුළුවන්. හරිද? LM curve එක දකුණට රිටර්න් කරන්න පුළුවන්. hello hello sorry මේ කට්ටිය මේක වැරදියි. මේකෙන් කරන්න බෑ. මේක තමයි කරන්න පුළුවන් විදිය. හරිද? මේකෙන් කරන්න බෑ. ඒ කියන්නේ LM එක විතරක් දකුණට රිටර්න් කරලා කරන්න බෑ. හරිද? මේ විදිය හරියි. LM එක දකුණට මේකෙන් කරන්න බෑ. හරිද? මේ අපි කරපු විදිය හරි. මේකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම දැන් LM IS එක දකුණට රිටර්න් වුණානේ වැඩි වෙච්ච හින්දා. හරිද? IS එක දකුණට රිටර්න් වුණා වැඩි වෙච්ච හින්දා රාජ්‍ය වියදම්. එතකොට අපි රාජ්‍ය වියදම් අඩු කරන්න ඕනේ. හරිද? බදු වැඩි කරන්න ඕනේ සංග්‍රාම අඩු. එතකොට මෙන්න මේ තත්ත්වයට ආපහු IS එක එනවා. හැබැයි ඒත් මුදල් සැපයුමත් වැඩි වෙන්න ඕනේ. හරිද? මුදල් සැපයුමත් වැඩි වෙන්න ඕනේ. මේක තමයි හරි විදිය. හරි ආන්සර් කියන්නේ මෙන්න මේක. හරිද? ඒක එතකොට ඉවරයි. එතනින් ඉවරයි. හරිද?